ආයුබෝවන් ඔබ එක්වන්නේ අද දෙරණ මධ්‍යහන ප්‍රධාන පුවත් විකාශයත් සමගින් ප්‍රථමයෙන් පුවත් සිරස්තල. තවත් කොවිඩ් මරණ 5ක් වාර්තා වේ. වැලිකඩ බන්ධනාගාර රැඳවුවෙකුත් ඒ අතර. කොවිඩ් මර්ධනයට අත්හදා බලන දේශීය ඖෂධයට ආයුර්වේද දෙපාර්තමේන්තු සූත්‍ර කමිටුවේ අනුමැතිය. ෆාමකොලොජි ඩිපාර්ට්මන්ට් එක එහෙම නැත්නම් සූත්‍ර කමිටුව විසින් මෙම ඖෂධය අනුමත කරලා තිබෙනවා. උත්සව සමය තුළ නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමේ සූදානමක් නැහැ. යුද හමුදාපති කියයි. මාස 3ක කාලයක් සඳහා කැබලි කළ වියලි පොල් ආනයනයට කැබිනට් අනුමැතිය. බ්‍රිතාන්‍යයෙන් හඳුනාගත් නව කොවිඩ් වෛරස් ප්‍රභේදයේ ශීඝ්‍ර ව්‍යාප්තියක්. තවත් කොවිඩ් ආසාදිත මරණ 5ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද තහවුරු කළා. එම මරණ අතරට වැලිකඩ බන්ධනාගාර රැඳවුවෙකුද අයත්. මේ අතර රත්මලාන ප්‍රදේශයෙන් ආසාදිතයින් 43 දෙනෙකු ඊයේ හඳුනාගෙන ඇති අතර එය රත්මලානෙන් වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවයි. තවත් මරණ 5ක් අද වාර්තාවීමත් සමග මෙරට කොවිඩ් ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 181ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. වැලිකඩ බන්ධනාගාරයේ සිටි 68 හැවිරිදි රැඳවුවෙක් බන්ධනාගාර රෝහලේදී ජීවිතක්ෂයට පත්ව තිබුණේ කොවිඩ් නියුමෝනියාව හේතුවෙන්. මට්ටක්කුලියේ පදිංචි 55 හැවිරිදි පුද්ගලයෙකු කොළඹ ජාතික රෝහලේදී මිය ගොස් ඇති අතර කොවිඩ් නියුමෝනියාව හා උග්‍ර වකුගඩු ආසාදනය ඔහුගේ මරණයට හේතුවයි. දර්ගා නගරයේ පදිංචි 77 හැවිරිදි පුද්ගලයෙක් නිවසේදී මිය ගොස් ඇත්තේ කොවිඩ් ආසාදනය සමග ලේ විෂවීම හා හෘද රෝගී තත්වයක් හේතුවෙන්. මග්ගුණ පදිංචි 63 හැවිරිදි කාන්තාවක් නිවසේදී මිය ගොස් තිබූ අතර කොවිඩ් ආසාදනය නිසා ලේ විෂවීම, දියවැඩියාව, අධි රුධිර පීඩනය සමග හෘද රෝගී තත්වයක් ඇගේ මරණයට හේතු වී තිබුණා. මරදාන පදිංචි 83 හැවිරිදි පුද්ගලයෙකු හෝමාගම මූලික රෝහලේදී ජීවිතක්ෂයට පත්ව තිබෙන්නේ කොවිඩ් නියුමෝනියාව හේතුවෙන්. මේ අතර කොවිඩ් ආසාදිතව මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ දේහ මාලදිවයින වෙත යැවීම සම්බන්ධයෙන් අද පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී අදහස් පළ වුණා. මුස්ලිම් ජාතිකයන්ගේ කොවිඩ් මරණ භූමදානය සම්බන්ධයෙන් කමිටුවක් පත් කිරීමක් සිදු කරා. ඒකට ඒ කමිටුවේ තීරණ දැනුම් දීම් කොයි වගේ කාලයක් ගත වෙයිද ඒවා දැනගන්න. ඒ වගේම තමයි මාලදිවයිනට මේ මුස්ලිම් ජාතිකයන්ගේ කොවිඩ් දේහයන් යැවීම සම්බන්ධයෙන් කතා බහක් ලක් වුණා. ඒකේ තත්ත්වය කොහොමද කියලා දැනගන්න පුළුවන්ද? දැනට ඒ මරණයන් සම්බන්ධ සියලුම කටයුතු සිදු කරන්නේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නියමයන් පරිදි. ඒ වගේම තමයි මාලදිවයිනට දේහ නැවීම පිළිබඳව තීන්දුවක් නැහැ. මුස්ලිම් ජනතාවගේ දේහේ භූමි දහනය කරන සම්බන්ධයෙන් ඒගොල්ලන් ජාත්‍යන්තර වශයෙන් ප්‍රොටෙස්ට් කරන්න පටන් අරන් රජයක් ඇටියට මේකට දෙන පිළිතුර මොකද්ද? කැබිනට් මණ්ඩලයේ අවස්ථා කිහිපෙදී සාකච්ඡා කිරීමෙන් අනතුරු අපිට තීන්දුව කරන්න සිදු වුණේ ඒක සෞඛ්‍ය උපදේශන අනුව කටයුතු කිරීම තමයි වඩාත් ප්‍රායෝගික කියන කාරණය. ඒ සම්බන්ධයෙන් නැවත වතාවක් විමසා බලන්නටයි කියලා ගරු අගමැතිතුමාත් පසුගිය දිනවල සෞඛ්‍ය අංශවල ඉල්ලීමක් කරා. විශේෂයෙන්ම සෞඛ්‍ය අංශවල පිරිස් මේ සම්බන්ධයෙන් රෝගය මේ රටේ පාලනය කරන්න ජීවිත ආරක්ෂාව අනතුක විශාල කැපකිරීමක් කරා ආරක්ෂක අංශ සමග. ඒ නිසා ওই ගෞරවයත් ඔවුන්ට ලබා දෙමින් ඔවුන්ගෙන් අපි ඉල්ලීමක් කරලා තිබෙනවා මෙම මුස්ලිම් ජාතිකයින්ගේ ගැටලුව පිළිබඳව සාධනීය ලෙස සහ මානසික පදනමකින් අවධානය යොමු කරන්න කියලා ඉල්ලීමක් කරලා තිනවා. යටතේදී ඔවුන් ඉදිරියේදී නැවත සලකා බලලා ඒ සම්බන්ධ ඔවුන්ගේ මතවාදය ප්‍රකාශ කරයි. දිස්ත්‍රික්ක 17කින් කොවිඩ් ආසාදිතයින් 370 දෙනෙකු ඊයේ හඳුනා ගැනුණා. කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 101 දෙනෙකු වාර්තා වූ අතරින් වැඩිම ආසාදිතයින් ප්‍රමාණය හඳුනා ගැනුණේ රත්මලාන ප්‍රදේශයෙන්. දිස්ත්‍රික්කයේ සෙසු ප්‍රදේශවලින් ආසාදිතයින් 58 දෙනෙකු වාර්තා වුණා. ගම්පහින් 67ක්, කළුතරින් 46ක්, රත්නපුරින් 35ක්, කුරුණෑගලින් 26ක්, මහනුවරින් 25ක්, අම්පාරින් 23ක් හා තවත් දිස්ත්‍රික්ක 10කින් ආසාදිතයින් 41 දෙනෙකු හඳුනා ගැනුණා. මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත COVID-19 ආසාදිතයින් ගණන 37631 දක්වා ඉහළ ගොස් ඇති අතර 8768 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබනවා. සුවය ලැබූ සංඛ්‍යාව 28682ක්. මේ වෙද්දී අවසන් තීරණයක් අරන් තියෙන්නේ මේ උත්සව සමයට මොකද කරන්න කියන එක. අපි මේ අවස්ථාවේදී කිසිදු බලාපොරොත්තුවක් නැහැ නිරෝධායන ඇඳිරි නීතියක් පනවන්නවත්. අපි දැන්ට පනවපු නැති ප්‍රදේශවල අත්‍යවශ්‍යතාවයක් කරනකොට හුදකලා කිරීමක්කට බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒත් එක්කම සංචාරන සීමා පැනවීමට අවශ්‍ය නැහැ. මේ නීති පැනවීමට අවශ්‍ය නැහැ. රටේ ඉන්නේ බුද්ධිමත් ජනතාවක්. මේ ජනතාව තේරුම් ගත යුතුයි COVID-19 අද ලෝකේ හැසිරෙන ක්‍රමවේදය මොකක්ද කියලා. මහා බ්‍රිතාන්‍යයෙන් තත්ත්වය ඉතාම
ඉතාමත් පැහැදිලිව පේනවා. ඒත් එක්ක ඔබ දකින්න ඇති ඔස්ට්‍රේලියාවේ රටේ සමහර ප්‍රාන්තවලින් පිටත් වෙන්නත් බෑ පිටත් වෙන්න එපැයි කියලා නියෝග පැමිණලා තිබෙනවා. ඉතින් මෙවැනි ලෝක තත්ත්වයක් විශේෂයෙන්ම කියන අලුත් ප්‍රභේදයක් ගැන කතා කරනවා. ඒ ප්‍රභේදය දැනට තිබ්බටත් වැඩිය 70%කටත් වැඩි ශීඝ්‍රව පැතිරෙනවා කියලා දැනුම් දෙනවා. ඉතින් මම හිතන්නේ මේ ගැන අධ්‍යයනය කරලා ගත යුතු ක්‍රියාමාර්ග ඉදිරියට ගනී. බ්‍රිතාන්‍යයෙන් හඳුනාගත් නව කොවිඩ් වෛරස් ප්‍රභේදය උතුරු අයර්ලන්තයට හැරෙන්නට එරට සෙසු ප්‍රදේශ පුරා ව්‍යාප්ත වී තිබෙනවා. ඒ හේතුවෙන් ලොව රටවල් 40කට අධික ප්‍රමාණයක් බ්‍රිතාන්‍යයට සංචරණ සීමා පනවා තිබෙනවා. වෛරසය වැඩි වශයෙන් ව්‍යාප්ත වී තිබෙන්නේ ලන්ඩන් හා ගිනිකොන දිග එංගලන්තේ. වේල්සය සහ ස්කොට්ලන්තය තුලත් වෛරසය සුළු වශයෙන් ව්‍යාප්ත වී ඇති බව මහජන සෞඛ්‍ය නිලධාරිණී වෛද්‍ය සුසෑන් හොප්කින්ස් පවසනවා. වෛරසයේ ව්‍යාප්තියත් සමග පනවා ඇති සංචාරක තහනම හේතුවෙන් රටවල් කිහිපයක ගුවන්තොටුපළවල බ්‍රිතාන්‍ය මගීන් සිරවී සිටි ආකාරයයි මේ. සංචරණ තහනමෙන් බාණ්ඩ ආනයනයටත් බාධා මතුවී ඇති බැවින් බ්‍රිතාන්‍ය තුළ ආහාර හිඟයක අවදානමක් මතුවී තිබෙනවා. නත්තලට දින කිහිපයක් ඉතිරිව තිබී ඇති වූ මෙම වාතාවරණය සැලකිල්ලට ගනිමින් බ්‍රිතාන්‍ය වැසියන් බාණ්ඩ මිලදී ගැනීමට යුහුසුළු වූ ආකාරයයි මේ. කෙසේ වෙතත් මෙලෙස නව වෛරස ප්‍රභේද හඳුනා ගැනීම වසංගත විකාශයේ එක් පියවරක් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි වැඩසටහන් ප්‍රධානී වෛද්‍ය මයික් රයන් පවසනවා. මෙවැනි පසුබිමක ෆයිසර් කොවිඩ් මර්ධන එන්නතට ඊයේ යුරෝපා කොමිසම අනුමැතිය ලබා දුන්නා. එක්සත් රාජධානියෙන් අද වන විට කොවිඩ් වෛරස ආසාදිතයන් 20,73,000ක් වූ පිරිසක් හඳුනාගෙන තිබෙනවා. ඒ ඊයේ දින තුල හඳුනාගත් නව ආසාදිතයින් 33,364ත් සමගින් ගෙවුණු පැය 24 දී වාර්තා වූ කොවිඩ් මරණ 215ත් සමග එරට සමස්ත මරණ 67,600ක්ම වා ගියා. මේ වන විට ඇමරිකාවේ ලක්ෂ 6කට වැඩි පිරිසක් කොවිඩ් එන්නත් ලබාගෙන තිබෙනවා. මේ රට තේරීපත් වූ ජනාධිපති ජෝ බයිඩන් කොවිඩ් එන්නත ලබාගත් අවස්ථාවයි. සමස්ත ගෝලීය කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව මේ වන විට 7,77,00,000ක්ම වනවා. ලොවුපුරා සිදුව ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 17,09,000කට අධිකයි. කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් කොවිඩ් මර්ධනය සඳහා අත්හදා බලා ඇති ඖෂධය සඳහා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සූත්‍ර කමිටුවේ අනුමැතිය හිමි වූ බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කළා. අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසුවා. COVID-19 වෛරසයට එරෙහිව කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් අත්හදා බැලූ දේශීය ඖෂධය පිළිබඳ අනුමැතිය ලබා දීම සඳහා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සූත්‍ර කමිටුව ඊයේ රැස් වුණා. ආයුර්වේද කොමසාරිස්වරයා ප්‍රධානත්වයේ දරන සූත්‍ර කමිටුවේ ප්‍රධාන කාර්ය වන්නේ දේශීය ආයුර්වේද ඖෂධ නිෂ්පාදනය සඳහා අවසර ලබා දීම පිළිබඳ කටයුතු කිරීමයි. ඒ අනුව මෙම ඖෂධය පිළිබඳව කරුණු රැසක් සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව එම ඖෂධයට නිෂ්පාදන බලය සඳහා අවසර ලබා දීමට ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සූත්‍ර කමිටුව තීරණය කර තිබෙනවා. මේ පිළිබඳව කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී වීඩියෝ තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙමින් මාධ්‍යවේදිකු කළ විමසීමට පිළිතුරු දෙමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කරුණු පැහැදිලි කළා. මේ වන විට අතිවිශාල ඉල්ලුමක් පවතිනවා ධනපාන බාසුන්නගේ ධම්මික පැණිය සඳහා. මේ සඳහා රජයේ යම්කිසි අනුග්‍රහයක් ලබා දීලා තියෙනවද? දැනට මේ පැණිය ලංකාවෙන් අඩකට වැඩි ප්‍රමාණයක් පානය කරලා තියෙනවා. මේ පැණිය පානය කිරීමත් සමග යම්කිසි සංකූලතාවයක් ඇති වුවහොත් මෙහි වගකීම් බාරගන්නේ රජයේද කාලිමෑනියෝද ධනපාල බාසුන්නේද? මේ සම්බන්ධයෙන් ඇත්තටම විධිමත් පරීක්ෂණයක් සිදු කරන්නට සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍ය රාජ්‍ය අමාත්‍යවරයෙකුට කටයුතු කරන චන්න ජයසුමන් මැතිතුමා ඇතුළු අංශ කටයුතු කරනවා. ඒ යටතේදී ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ෆාමකොලොජි ඩිපාර්ට්මන්ට් එක එහෙම නැත්නම් සූත්‍ර කමිටුව විසින් මෙම ඖෂධය අනුමත කරලා තිබෙනවා. එම ඖෂධය සූත්‍ර කමිටුව විසින් අනුමත කිරීමෙන් පසුව ethical clearance එහෙම නැත්නම් මේ සඳහා අවශ්‍ය ආචාර ධර්ම කමිටුවකින් මේක අනුමත කරන්නට අවශ්‍යයි. එම ආචාර ධර්ම කමිටුවට මෙම පරීක්ෂණය පිළිබඳ විස්තර හෙට ඉදිරිපත් කරනවා. ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ආචාර ධර්ම කමිටුවෙන් එම අනුමැතිය ලැබුණු පසුව මේක විද්‍යාත්මක පරීක්ෂණයකට යොමු කරන්නට බලාපොරොත්තු වෙනවා. එහිදී අපි සඳහන් කළ ආකාරයට බටහිර වෛද්‍ය විද්‍යාව සඳහා මේක භාවිතා කරනවා නම් ඒකට සාක්ෂි මත පදනම් වෙච්ච විද්‍යාවක් බටහිර වෛද්‍ය විද්‍යාව evidence based medicine කියලා අපි කියනවා. එහිදී එම ඖෂධය භාවිතා කිරීමෙන් රෝගය නිශ්චිතව සුවවන බවට අවශ්‍ය පරීක්ෂණයක් සිදු කරන්න අවශ්‍යයි. පරීක්ෂණය තමයි සිදු කරන්න සූදානම් වෙන්නේ. ඒක අපි ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා placebo controlled double blind randomized clinical trial කියලා.
ඒ පරීක්ෂණය කරන්න තමයි සූදානම් වෙන්නේ. එම පරීක්ෂණයට අවශ්‍ය මූලික අනුමැති ලබා ගැනීම සිදු වෙනවා. ඒ පරීක්ෂණ සිදු කිරීමෙන් පසුව අපට නිශ්චිතව ප්‍රකාශ කරන්න පුළුවන්. එය බටහිර වෛද්‍ය විද්‍යානුකූලව රෝගය නිශ්චිතව සුව කරන්න සමත් ඖෂධයක්ද කියන කාරණේ අපිට හෙළි කරන්න පුළුවන්. තකන් අපිට ඒ සම්බන්ධයෙන් බලාගෙන ඉන්න සිද්ධ වෙනවා. ඒ නිසා තමයි බටහිර වෛද්‍යවරුන් මෙම භාවිතාව දැනට නීතිමය වශයෙන් අනුමත නොකරන්නේ. ඉතින් තමුන්ගේ ස්වාධීන කැමැත්තෙන් මෙම ඖෂධය ලබා ගන්න කෙනෙක් අපිට ඒක වළක්වන්නට බෑ. මොකද දේශීය වෛද්‍ය විද්‍යාත්මකව ඔවුන් ඒක ආහාර සංඝටකයක් හැටියට ආහාරමය ද්‍රව්‍යයක් හැටියට ඔවුන් හඳුනගෙන ඒක අනුමැතිය ලබා දීලා තුන. ඒ නිසා ඒකට අපිට විරුද්ධ වෙන්න හැකියාවක් නැහැ. දැන්ට රාජ්‍ය අනුග්‍රහය ලබා දීලා තියෙන්නේ නැමෙතුමනි? එවැනි රාජ්‍ය අනුග්‍රහයක් දැනට ලබා දීලා නැහැ. කැබලි කරන ලද වියලි පොල් මසකට මෙට්‍රික් ටොන් 13,000 බැගින් මාස 3ක කාලයකට මෙරටට ආනයනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වූ බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා. අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ දැනට රටේ පවතින පොල් මිල සැලකිල්ලටගෙන මෙම තීරණය ගත් බවයි. ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වූ සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාද තවත් අමාත්‍ය මණ්ඩල තීරණ කිහිපයක් පිළිබඳ දැනුම් දුන්නා. දහම් පාසල් ගුරුවරුන්ට නිල ඇඳුම් ලබා දීමේ වැඩපිළිවෙලට මිලියන 212ක් වෙන් කරලා තියෙනවා. ඒ වගේම උපාධිධාරීන්ගේ ප්‍රශ්නය එනකොට 60000කට ආසන්න ප්‍රමාණයකට රැකියාවල් ලබලා දීලා එතන යම් යම් ප්‍රශ්න තියෙනවා. විශේෂයෙන්ම වුණ උපාධිධාරීන් එහෙම නැත්නම් යම් සේවයක් කරපු අය තමාගේ අධ්‍යාපන මට්ටමට සහ EPF එහෙම නැත්නම් EPF අංකයක් තිබෙච්ච නිසා ඇතිවෙච්ච වෙනස් වීම් නිවැරදි කරමින් මේ වෙනකොට කටයුතු කරනවා. ඒ වගේම තමයි වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා හැටියට මමත් කර්මාන්ත ඇමතිවරයා හැටියට විමල් වීරවංශ මැතිතුමත් විසින් ඒකාබද්ධ කැබිනට් සංදේශයක් ඉදිරිපත් කරනු ලැබුවා. පොල් මිල අධික ලෙස ඉහළ යාම හරහා අපහසුතාවට පත් වෙලා සිටින දේශීය පොල් තෙල් කර්මාන්තකරුවන් නිෂ්පාදකයන් සහ අපනයනකරුවන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙනුත් මාස 3ක කාලයක් සඳහා ශ්‍රී ලංකාවට කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පවතින BCC ආයතනය හරහා මාස 3ක කාලයකට මසකට කැබලි කරන ලද වියලි පොල් මෙට්‍රික් ටොන් 13,000 බැගින් මාස 3ක කාලයකට ආනයනය කරන්නට අවශ්‍ය අවසරය ලබා දීලා තිබෙනවා. ලංකාවට ආනයනය කළ යුත්තේ පිරිසිදු කරන ලද පාම් තෙල් පමණක්ය කියන නියමයත් ඊයේ කැබිනට් මණ්ඩලය මගින් අනුමත කළා. ඒ වගේම තමයි පොල් තෙල් සහ පාම් තෙල් මිශ්‍ර කොට ව්‍යාජ ලෙස ඒවා පොල් තෙල් හැටියට හඳුන්වා වෙළඳපොළ ඉදිරිපත් කිරීමත් අහෝසි කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශ ගැසට් නිවේදනයක් අවලංගු කරන්නට කටයුතු කරන ලෙසත් ඊයේ කැබිනට් මණ්ඩල තීන්දුවේදී අනුමත කළා ලබා දීලා ශ්‍රී ලංකාවට සංචාරකයන් සහ ගුවන් සේවා නැවත ගෙන්වා ගැනීම පිණිස විශේෂ සහනයක් ලබා දෙන්නට ගොඩ බෑම සහ නවතා තැබීමේ ගාස්තුව 2020 දෙසැම්බර් මාස 26 වෙනි දින සිට ජනවාරි මාස 19 වෙනි දින දක්වා අහෝසි කරන්නට අය ගාස්තුව නොකරන්නට සංචාරක ඇමතුමන් ඉදිරිපත් කළ යෝජනාවකට කැබිනට් අනුමැතිය ලැබුණා. නත්තල් උත්සවය ඒ අවස්ථාවේදී සංචරණ සීමා පනවලා ඇඳිරි නීති අනවලා ක්‍රියාමාර්ගයක් ගැනීමට බලාපොරොත්තු වෙනවාද? ඇඳිරි නීතිය දැමීම කියන එක අපිට මේ මොහොතේ කියන්නට බෑ. ඒකේ අවස්ථානුකූලව තියෙන තත්ත්වයන් අනුව ගත යුතු තීන්දුවක්. ජාතික ආර්ථිකයේ කේන්ද්‍රස්ථානය වන බස්නාහිර පළාතේ සංවර්ධනය රටේ ඉදිරි ගමනට ඍජුව දායක වන බව ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා පවසනවා. අරලියගහ මන්දිරයේ පැවති වැඩසටහනකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළා. ගම සමග පිළිසඳරක් තුළින් වැඩ සමග යළි ගමට ජාතික වැඩසටහනේ බස්නාහිර පළාත් රැස්වීම අරලියගහ මන්දිරයේදී ඊයේ පැවැත්වුණා. විශේෂයෙන් අපි හරියට මැද කේන්ද්‍රස්ථානයක ඉන්නේ. ලබන වර්ෂය තමයි අපේ වෙනසීම හෝ සැනසීම තියෙන්නේ. බස්නාහිර පළාතේ යන්නේ මේ රටේම මේ හැම කටයුත්තකදීම ප්‍රධානම පළාත හැටියට කියන්න පුළුවන්. මේ යම්කිසි දෙයක් සිද්ධ වුණොත් එය මුළු ආර්ථිකයටම බලපානවා. ඒ පළාත් සියල්ලටම වැඩිය අපේ රටේ ආර්ථිකයත් ඉදිරි ගමනත් රට සෞභාග්‍ය වීම හෝ නොවීම පිළිබඳව ක්‍රියාත්මක වෙන්න තියෙන්නේ මේ බස්නාහිර පළාතෙන් කියන එක මම විශේෂයෙන් සඳහන් කරනවා. ජාතික ආර්ථිකයේ පැත්තෙන් අපනයනය, සංචාරක ව්‍යාපාරය, ඍජු විදේශ ආයෝජන කියන මේ ප්‍රධාන කාරණා තුන කේන්ද්‍රගත වෙන්නේ බස්නාහිර පළාතට. මේ බස්නාහිර පළාත කියන්නේ පළාතක් විතරක් නෙවෙයි මුළු රටම කියලා කියන්න පුළුවන්. පෑලියගොඩ මාළු මාකට් එක වැව්වම මුළු සමස්ත ශ්‍රී ලංකාවේම දීවර කාර්මිකයන්ට ඒක බලපෑවා. ඒ වගේම මැනින් මාකට් එක වහලා තියුණා. එතකොට මුළු සමස්ත කැපිටිපොළ ඉන්න ගොවියටත් ඒක බලපෑවා. විරාමයෙන් අනතුරුව තවත් පුවත් බලාපොරොත්තු වන්න.
බස්නාහිර පළාතේ COVID-19 අවදානම් සහිත ප්‍රදේශවල මාතෘ සායන සඳහා සෞඛ්‍ය ආරක්ෂිත පහසුකම් සැපීමේ ව්‍යාපෘතියක් මනුසත් දෙරණ ආරම්භ කළා. ඒ රේන්කෝ ආයතනය සමග අත්වැල් බැඳ ගනිමින්. මනුසත් දෙරණ සහ රේන්කෝ ආයතනය එක්ව බස්නාහිර පළාතේ කොවිඩ් අවදානම් ප්‍රදේශවල මාතෘ සායනවල ගැබිනි මව්වරුන්ට වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා දෑත් සේදීමේ පහසුකම් ස්ථාපනය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කළා. ඒ සඳහා බෙදාහැරන උපකරණ රේන්කෝ ආයතනය විසින් දෙරණ ප්‍රධාන කාර්යාලය පරිශ්‍රයේදී මනුසත් දෙරණට ඊයේ බහර දුන්නා. ඒ අනුව අද සිට බස්නාහිර පළාතේ අවදානම් සහිත ප්‍රදේශවල මාතෘ සායන වෙත ඒවා බෙදා හැරෙනවා. ලංකාවේ මාතෘ සායන ගොඩක් තියෙනවා. මේ දවස්වල ගොඩක් කතා වෙන මාතෘකාවක් බවට පත් වෙලා තියෙනවා. ගැබිනි මාතාවන්ගේ ආරක්ෂාව සහ ඉපදෙන්න ඉන්න බිලිඳන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන්. ඒ නිසා අපි මේ යුනිට් එක මාතෘ සායන උදෙසා මේක ප්‍රදානය කරන්න සූදානම් වුණා. මනුසත් දෙරණත් සමග එකතු වෙලා. දැන් තවත් පුවත් කිහිපයක්. ජනමාධ්‍ය අමාත්‍යාංශය වාර්ෂිකව ක්‍රියාත්මක කරන ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ ජනමාධ්‍යවේදීන්ට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම අද පෙරවරුවේ ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී සිදු කෙරුණා. ඒ ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලි රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන්. තිස්සමහාරාම විවිධ සේවා සමූපකාර සමිතියේ භාවිතයට නුසුදුසු අක්‍රමවත් ලෙස ගබඩා කර තිබූ තිරිඟු පිටි කිලෝ 5000කට අධික ප්‍රමාණයක් මුද්‍රා තැබීමට තිස්සමහාරාම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පියවර ගත්තා. මාර්ගයේ ගමන් ගන්නා පුද්ගලයන්ට බාධා වන අයුරින් අධික වේගයෙන් යතුරුපැදි ධාවනයේ නිරත තරුණයින් 6 දෙනෙකු පිළියන්දල පොලිසිය විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. මහරගම කොට්ටාව මීගොඩ යන ප්‍රදේශවල ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසල් වලට ඇතුළු වී මුදල් සහ රන් ආභරණ කොල්ලකෑමේ නිරත වූ පුද්ගලයන් දෙදෙනෙකු බස්නාහිර පළාත දකුණ දිසාව අපරාධ කොට්ටාසේ නිලධාරීන් විසින් ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවා. සියලු ජංග මුදුරකථන ජාල ඔස්සේ අද